Okay, so we were here. His literary works were well received, and they bring realistic approach to the social revolution in USSR. නේ? සමාජ විප්ලවය ඔහුගේ නාට්‍ය ඔහුගේ ලේඛනය ඔහුගේ කෙටි කතා විශේෂයෙන්ම යථාර්ථවාදී රියලිස්ටික් අප්‍රෝච් එකක් යථාර්ථවාදී ප්‍රවේශයක් ගන්නවා ඒ සමාජ වෙනසකට සමාජ විප්ලවයට රුසියාවේ. In this place he often criticized the middle class එකනේ. ඒ වචනේ රුසියානු වචනයක් bourgeoisie කියන එක මධ්‍යම පැලැන්තිය middle class society or the landlord society feudal society එකේ වැඩවසම් සමාජ ක්‍රමය තුල තිබුණු මේ ඉඩම් හිමි පැලැන්තිය ඔහු දැඩිව පහර ගහනවා එකට which prevailed in Russia before the revolution in 1917 දශක 17න් පස්සේ මේක බිඳ වැටෙනවනේ කැරලි ගහන්නේ ඒකනේ. For instance in the play Proposal ඔහුගේ proposal කියන නාට්‍ය තුල main characters Kubkov, Lomov, Nataya have been presented as the agents of the landlord society. ඒගොල්ලෝ වැඩවසම් සමාජයේ නියෝජිතයෝ and their behavior patterns are criticized and mocked at. ඒ චරිත ගෙනෙල්ල වේදිකාවට ඒ චරිත රංගනය කරන්න දීලා ඒවට සමච්චල කරනවා. එතකොට බෙයා කියන නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක පොපෝවා ස්මිර්නෝව් ඒගොල්ලොත් represent කරන්නේ මේ සමාජයෙන් තමයි. මේ feudal society එක. වැඩවසම් සමාජය. ඒගොල්ලොත් landlordsලා දෙන්නම landlordsලා. Now Chekhov had at first written stories only for financial gain. මූලික අවස්ථාවේදී Chekhov කතා ලියන්නේ සල්ලි වලට financial කීයක් හරි හොයාගන්න. But as his artistic ambitions grew නමුත් ඔහුගේ කලාත්මක අභිලාෂයන් වර්ධනය වෙනකොට he made formal innovations. ඔහු ක්‍රමික නව සොයා ගැනීම් වලට ලක් වෙනවා යනවා which have influenced the evolution of modern short story. නූතන කෙටි කතාවේ ආරම්භකයෙක් ඔහු. ඒ වගේම නූතන නාට්‍ය කලාව ආරම්භකයෙක් ඔහු. ඒ දක්වා ඔහු ගෙනියන ඔහුගේ නාට්‍ය කලාව. His originality ඔහුගේ ප්‍රමුඛත්වය කියන එක consist in an early use of the stream of consciousness technique. consciousness කියලා කියන අවබෝධය කියන එක. stream කියන ධාරාව කියන එක අවබෝධ ධාරාව කියන එක. ඒක ටෙක්නික් එකක් නාට්‍යයක් තුල දකින එකක්. අපි later adopted by other modernists පසු කාලීන වෙනත් නවීකරණවාදීන් විසින් මේකට එකතු කරගෙන combined with the disavowal of the moral finality of traditional story structure. moral කියන්නේ අර සදාචාරාත්මක දෙයක් ආචාර ධර්මාත්මක දෙයක් දෙන්න උත්සාහ කිරීමක් කියන එක සම්බන්ධ කරගෙන තියෙනවා. He insisted that the role of an artist was to ask question, not to answer them. ඔව් කියන්නේ කලාකරුවෙකුගේ වගකීම ප්‍රශ්න අහන එක ප්‍රශ්නවලට උත්තර දෙන එක නෙවෙයි කියන එක. ඒකයි ඔහුගේ වෙනස කියන එක නේ. අපි දන්නවා පරණ ජනකතාවල ප්‍රශ්න අහලා ප්‍රශ්න උත්තරයක් දෙනවනේ අපිට. මෙහෙම දෙයක් වුණා අර උත්තරෙත් මේකයි. ඒක අවසානයක් තියෙනවා කියන එක. ඒ මොඩර්නිසම් වල මොඩර්න් ඩ්‍රාමා වල අපි දකින දෙයක් තමයි යම් දෙයක් ඉතුරු කරලා යනවා. අපි හිතන්න ඕනේ ප්‍රේක්ෂකයා වශයෙන් කියන එක. last part හැබැයි පොඩි කතාවක් ඇති. Anton Chekhov was born in 1860. උපදින්නේ 1960 in Taganrog, southern Russia. අම්මාගේ නම තියෙනවා Yevgenia was an excellent storyteller. Writer නෙවෙයි teller කෙනෙක්. Who entertained the children with the tales of her travels with her cloth merchant father all over Russia. නේ. තාත්තා ඇඳුම් වෙලෙන්දෙක්. රුසියා පුරාම ගමන් කරලා තියෙනවා. You know that Russia is a very big country. Okay, once you travel throughout many lands, you can have many things to write. My talents I got from my father. Chekhov remembered. Chekhov කියනවා මගේ කුසලතා මට හම්බුනේ තාත්තගෙන්. මගේ ආත්මය මට හම්බුනේ මගේ අම්මගෙන් කියලා.
He received his initial education in a religious background. ආගමික පසුබිමක තමයි ඔහු මූලික අධ්‍යාපනය. පස්සේ ඔහු he became an atheist. ඒ කියන්නේ ආගමක් නැති කියන එකනේ. නිරාගමික වගේ කියන්නේ දෙයක්. කියන්නේ අදේවවාදී වගේ කියන්නේ දෙවියන් විශ්වාස කරන්නේ නැති දෙවියෙක් නැහැ කියන මතයට එයා එනවා. 1876 Chekhov's father was declared bankrupt. තාත්තා බංකොලොත් වෙනවා. And to avoid the debtor's prison, debtor කියන අය ගතියෝ නේද? හිරයන්ද වැඩි හින්දා fled from Moscow වලින් පැනලා යනවා. ඒගොල්ලෝ. Family lived in a poverty in Moscow. දැඩි දරිද්‍රතාවෙන් ජීවත් වෙන්නේ. Chekhov's mother physically and emotionally broken. අම්මා ශාරීරිකව ආධ්‍යාත්මිකව බිඳ වැටෙනවා. Chekhov was left behind to sell the family possessions and finish his education. Chekhov අන්තිමට කියන පුතේ උඹ තියෙන හැමදේම විකුණලා ඉගෙන ගනින් කියන එක. Later, Chekhov joined the Moscow State Medical University and received his education in medicine. He died in 1904. අවුරුදු 44යි ඔහු ජීවත් වෙන්නේ. ජර්මනි වලදී ඔහු මැරෙන්නේ. 1904. 1904 දී. උට කෙටි කාලින ජීවිතයක් 44. Right, so this is the other part. මෙතන තියෙන Anton Chekhov and his literature work. ඒක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයගොල්ලොත් එක්ක. ඊට පස්සේ කියවලා වැදගත් දේවල් ගන්න පුළුවන්. So we can take writing books පුතේ ලියන පොත ගන්න. ලියන පොත අරගෙන මාතෘකාව දාගන්න novel එකේ මේ drama එකේ The Bear by Anton Chekhov කියලා. එතකොට මේකේ අපි ගමු ඉස්සෙල්ලම ඇන්ටන් චෙකෝව සම්බන්ධ වැදගත් පොයින්ට්ස් එක විතරක්. ඔයගොල්ලෝ ඡේදයක් ලියන්න යන්න එපා. ඔයගොල්ලන්ට උත්තරයකට වැදගත් වෙයි කියලා හිතන මේන් පොයින්ට්ස් ටික විතරක් ගන්න. විනාඩි 5ක් විතර දෙන්න ඔයගොල්ලන්ට. ඔහුගේ ෆිසිෂියන් කියන කතාව ඩ්‍රමටර්ජ් author ඒ පොයින්ට් එක වැදගත් වෙයි. Greatest writer of short story in history. One of the greatest writers. Short stories. Okay. Russian theater එකේ revolution එකක් කරපු කෙනෙක් එයා. එයාගේ නාට්‍ය ඕනනම් point out කරගන්න. මේ theater of mood කියන එක theater of mood submerge life in the text ඒ ඔහුගේ විශේෂත්වය කියන එක. සුවිශේෂීභාවය. point form එකේ ලියමු.
එතන මේකද සමහරට මේ ඔහුගේ රියලිස්ටික් අප්‍රෝච් එක සෝෂල් රෙවොලූෂන් in USSR නේ ඔහු රෙවොලූෂන් එකේ යම් කාර්යභාරයක් කරපු කෙනෙක් නිර්මාණ ඔහුගේ ප්‍රධානම අරමුණ උනේ මිඩල් ක්ලාස් සොසයිටි නැත්නම් ලෑන්ඩ්ලෝඩ් සොසයිටි එක ෆියුඩල් සොසයිටි එක ඒක ක්‍රිටික් කරන එක අපි මේක දකින්නෙත් ඒකනේ බයා කියන නාට්‍ය දකින්නෙත් ඒකින්ද ඒ පොයින්ට් එක අදගත්ත ඒක බලන්න මේ පැත්තේ එච්චර ගන්න දෙයක් නැහැ සම්බන්ධවනේ සාමාන්‍ය කතා ටිකක් තියෙන්නේ හරි වෙලා ඇති කියලා හිතනවා අපි කතා කරන නාට්‍යයට ඒගොල්ලෝ කියන්නේ බූර් කියලා බූර් BOOR බයා කියන රෂියන් වලින් බූර් කියලා කියන්නේ ඒගොල්ලෝ ඒ නාට්‍ය බූර් කියලා තමයි ද බූර් කියලා කරේ මේ පහල කැලේ ඔයගොල්ලෝ කියවොත් ඒ විස්තර හම්බෙයි පස්සේ එක හවස් වරුවක තමයි නාට්‍ය ඉදිරියට තියෙන මිනිස්සයා මේ නාට්‍ය ලියන්න එක හවස් වරුවේ අරගෙන තියෙනවා only one single evening එක රැයකින් ඉවර කරපු ඩ්‍රාමා එකක් කියලා තමයි සලකන්නේ ෆාසර් එක මේක බයා නාට්‍ය චකව්ගේ බෙස්ට් එක වශයෙන් සලකන්නේ ද සීගල් මුහුදු ලිහිණි කියන එක පරිවර්තනයේ තියෙන ලංකාවේ සිංහල පරිවර්තනයක් තියෙනවා පොතක් print කරලා තියෙනවා ඒකේ right you go to the drama අපි drama එකට යමු better have a dictionary එකක් ගන්න මේකෙත් ඔයගලන්ට අවශ්‍ය වචන ටික තියෙනවා 27 to
30. There are 4 pages allocated for the difficult words. So we'll continue page by page. Originally written in Russian language. Now this is a translation by Julius West. Julius West English many of the Russian novels and stories and dramas were written in their own language. In Sri Lanka also we can see Russian translations. කාලෙකදී අපි පොඩි කාලේ හිම මහා දැවැන්ත විදියට රොසියානු පොත් තිබුණා. රොසියානු ප්‍රකාශන වෙනම තිබුණා. එතකොට මේවා පරිවර්තනය කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඍජුවම රුසියානු භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරා. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවට පෙරලපු එක සිංහල භාෂාවට පරිවර්තනය කරා. මේකෙන් හොඳයි කියලා කියන්නේ ඍජුවම රෂියන් භාෂාවෙන් පරිවර්තනය කරපු එක සිංහල භාෂාවට. මොකද ඒක ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එකක් නිසා. මේකට අපිට ගැටලු තියෙන්න පුළුවන් කතා කරද්දී රුසියානු සමහර වචන ගත්ත විදිය හරිද නැද්ද වැරදිද කියන එක. හැබැයි මේක ඉංග්‍රීසි වලින් කරපු නාට්‍යයක්. ඒ හින්දා මේක ෆික්ස්ඩ් ස්ථාවර වෙච්ච නාට්‍යයක් කියලා ගන්න ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් පස්සේ බලමු අපි නාම එක. අපිට බලන්න පුළුවන් මේක තියෙන ඩ්‍රාමා එක. Okay, the characters චරිත mainly 3 characters. මේට අමතර චරිත කීපයක් අපිට ඉන්නවා. එලීනා, ඉවනෝවා, ඉවනෝනා, පොපෝවා. ඒවා හරියට මත් තියාගන්න ස්පෙලිං එහෙම. මේවා වෙනසක් මේ ලියනකොට වෙනස් නැතුව ලියන්න. land owning little widow. ඉඩම් හිමි කාන්තාවක්. පුංචි කාන්තාවක් widow මහත්තයා මැරිලා වැඳපු කාන්තාවක්. dimples on her cheeks. දෙකම් මුල් අර වල ගහනවා dimple. දෙපැත්තේ hina වෙනකොට වල ගහන එකටක් තියෙන එක කාන්තාවක්. Grigory Stefanovich Smirnov. මැදි වයසේ land owner කෙනෙක්. ඉඩම් හිමියෙක්. දෙන්නම රදලයෝ. Luka කියන චරිතය Popova's age footman. මම කියලා කියන්නේ male servant in a house. ගෙදරක ඉන්න පිරිමි සේවකයාට තමයි footman කියලා කියන්නේ වැඩවසම් ක්‍රමය තුල. setting එක ස්ථානය drawing room in Popova's house. ආලින්ද සාලය වගේ දෙන drawing room එක කියලා කියන්නේ සාලය වගේ අමුත්තෝ ආවම ඉන්න ස්ථානය. So directly entering. Popova is in deep mourning. नाट्य आरंभ වෙනකොට අපි දකින්න පොපෝවා කියන චරිතය ගැඹුරු වැළපීමක mourning කියන වැළපෙනවා කියන එක ශෝකයක දුකක ඉන්නවා. And has her eyes fixed on a photograph. as දෙක ඡායාරූපයක එල්ලගෙන ඒ දිහාම බලාගෙන ඉන්නවා. Luka is haranguing her. Luka එයා අසල ඉන්නවා. He is haranguing. හොයන්න haranguing කියන වචනේ එතන එහා පැත්තේ තියෙනවා. Speak loudly and angrily in a way that criticizes or try to persuade other people. කෙනෙක්ව විවේචනය කරන ආකාරයට හෝ කෙනෙක්ව සමච්චල් කරන ආකාරයට හඬින් කතා කරනවා. තරහෙන් කතා කරනවා. අන්න ඒ වගේ අර්ථයක්. තේරුම් ලියා ගන්නකො තේරුම් නම් වගේ.
So starting with the Lucas dialogue, it isn't right, madam. No, ඔය වැඩේ හරි නෑ. You are just destroying yourself. ඔයාව නාස්ති කරගන්නවා. ඔයා විනාශ වෙන්න හදන්නේ. The maid and the cook have gone no food picking. මම කිව්වා තාචාරිට මෙතන ඉන්නවා කියලා maid. වැඩකාරී. cook කෝකියා. මේ වැඩවසම් සමාජයේ ලක්ෂණ තමයි නේද? ගෙදර වැඩකාරියෙක් ඉන්නවා, වැඩකාරියෙක් ඉන්නවා, කෝකියෙක් ඉන්නවා. මේ characters of feudal society. The maid and the cook have gone no food picking. පළතුරු කඩන්න ගිහිල්ලා. එහෙනම් පළතුරු වත්තකුත් තියෙනවා මේගොල්ලන්ට. Every living being is rejoicing. ජීවත් වෙන හැම ජීවියෙක්ම rejoicing. Rejoicing දැඩි සතුටකින් ඉන්නවා. jolly mood එකක් rejoicing. Great express great happiness කියලා තියෙන්නේ. දැඩි සතුටක් පෙන්වනවා කියන එක. Even the cat understands how to enjoy herself. පූස පව තේරුම් ගන්නවා කොහොමද පූසනේ පූසි. පූසි පව තේරුම් ගන්නවා ජොලිය ඉන්නේ කොහොමද කියලා. බලන්නකෝ ඇවිදින හැටි යාඩ් එකේ. නේ? යාඩ් කියන්නේ මිදුල කියන එක. Catching midges. MIDGES midges කියලා කියන්නේ පියාඹන පුංචි කෘමීන් වර්ගයක්. Small flying insects living in damp places. තෙත ස්ථානවල ජීවත් වෙන සත්තු වර්ගයක්. Insects. උන්වල්ලල්ල පූසි ජොලිය. Only you sit in this room. ඔයා විතරයි මෙතන වාඩිලා ඉන්නේ. all day දවස පුරාම වාඩි වෙලා. As if this was a convent. Convent කියන්නේ කන්‍යාරාමයක් කියන එකනේ. හරියට නිකන් මේක convent එකක් වගේ. You don't take any pleasure. වා කිසිම ජොලියක් ගන්න නැහැ. විනෝදයක් ගන්න නැහැ. Yes, මම කියන්නේ ඇත්ත. I reckon. මම හිතන විදියට reckon කියන්නේ ගණනය කරනවා, සලකනවා වගේ දෙයක්. මම හිතන්නේ අවුරුද්දක් විතර වෙනව නේද දැන්? සම්පූර්ණ අවුරුද්දක් that you haven't left the house. අවුරුද්දක්ම ගෙදරින් එළියට ගිහිල්ලා නැහැනේ. කියන. ඔන්න ෆස්ට් ඩයලොග් එකේ අපිට තේරෙනවා යම් දෙයක්. මොකක්ද තේරෙන්නේ? මැඩම් දුකෙන් ඉන්නේ. අවුරුද්දක්ම ගිය ඇස්සේ ගෙදරින් එළියට බැහැලා නැහැ. වැළපි ඉන්නේ. කිසිම සතුටක් ජීවිතේ ලබන්නේ නැහැ මේ අවුරුදු තුල. හරියට ජීවත් වෙන්නේ කන්‍යාරාමයක ජීවත් වෙනවා වගේ. ඒ කියන්නේ හැමදේම අත්හැරලා දෙවියන්ට බාර වෙලා අන්න එහෙම ඉන්නවා වගේ. ඒක පැත්තක්. ඒ වගේම ආයෙ දැක්කා පුංචි ඉඟි ටිකක්. We had some clues about the feudal society. අර සමාජයේ යම් යම් ලක්ෂණ ටිකක් කොකියෝ ඉන්නවා, පළතුරු වතු තියෙනවා. ඒවා අපි දැක්කා. So the proposed dialogue. I shall never go out. මං යන්නේ කවදාවත් එළියට. Why should I? ඇයි මං යන්නේ? My life is already at an end. මගේ ජීවිතය දැනටමත් ඉවර වෙලා ඉවරයි. He is in his grave. සොහොන නේද? එයා මැරිලා මං දාලා ගියා එයා. එයා දැන් පොළොව යට. And I have buried myself between four walls. මමත් වැල්ලිලා ඉන්නේ. buried කියන්නේ වැල්ලෙනවා කියන එක. මංව වලදාගෙන ඉන්නේ කොහෙද? මේ බිත්ති හතර ඇතුලේ. We are both dead. අපි දෙන්නම මැරිලා. දැන් මොකක්ද තේරෙන්නේ? තර මහත්ය ඔන්න මැරිලා. අපි දන්නවා දුකට හේතුව නේ. You can understand the reason for the sadness because her husband was dead and buried. මහත්ය මැරිලා වලදාලා. She was weeping. තාමත් මෙයා වැළපෙනවා. බලන්න ඒ ගන්න උපමාව. එයා අඩි 6ක් පොළවේ ඉන්නවා මම මේ බිත්ති හතරේ වැල්ලලා ඉන්නවා. කියන්නේ අපිට පේනවනේ මහා දැවැන්ත දුකකින් ඉන්න කාන්තාවක් කියන එක.
අවුරුද්දක් තිස්සේ තමන්ගේ මහත්ය වෙනුවෙන් ෆොටෝ එක දිහා බලන අඬන කාන්තාවක් මවනවා. දෙලොක කියන well there you are අයියෝ බලන්නකෝ ඉතින් ඔයාගේ මේ මොකද්ද නෝනා මේ වැඩේ අන්නේ වගේ there you are බලන්නකෝ ඔයා මේ කියන කතාව නිකොලායි මහත්තයා නිකොලායි මිහයිලොවිච් ඒවා පාඩම් කරගන්න is dead එයා මැරිලා හොඳයි it is a will of God දෙයනේ ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත and may his soul rest in peace ඔහුගේ ආත්මය සාමදාන සැතපෙන්න ඕනේ you have mourned him mourning කියන්නේ වැළපෙනවා කියන එකනේ ඔයා මේ තරම් කාලයක් එයා වෙනුවෙන් වැළපුණා quite right එක හරි ඒ වුණාට නෝනා you can't go on weeping and wearing and mourning forever ඔයාට බෑනේ හැමදාම වැළපෙන්න weeping කියන්නේ වැළපෙනවා කියන එක wearing කියන්නේ ගෙවෙනවා කියන එක දැන් wearing කියන්නේ පැලඳ ගන්නවා කියන එක නෙමෙයි අතරම ෂෝකී මුහුණක් පැලඳ ගන්නත් පුළුවන් දැන් wearing off කියලා කියන්නේ ගිවි යනවා කියන එක ජීවිතය දිය වෙලා යනවා කියන එක and mourning forever වැළපෙනවා නේ අඬනවා වැළපෙනවා දුක් වෙනවා හැමදාම බෑන්න ඕන ඔයඩේ කරන්න ඔයාට නේ my old woman died too මගේ නාකි ගෑණිත් මැරුණා when her time came එයාගේ කාලය ආවා ඉතින් ඒ ගෑණි මැරිලා ගියා well හොඳයි I grieved over her මම grieving කියන්නේ දුක් වුණා කියන එක grieve මම ශෝකී වුණා වැළපුණා දුක් වුණා කියන එක I grieved for her over her I wept for a month මම මාසයක් කැඬුවා and that's enough ඉතින් ඔය ඇති වෙනුවෙන් නේ and that is enough for her එයා වෙනුවෙන් මේ මාසය ඇති but if I have got to weep for a whole age මගේ මුළු ජීවිත කාලෙම මම අඬන්න දෙයක් වෙනුවෙන් well that old woman isn't worth it ඒ නාකි ගෑණි විතරක් වටින්නේ නැහැ කියලා කිව්වා බලන්න ඔන්න ටෝන් එකක් ආවනේ so you know that it's very difficult to understand this tone change මේ ටෝන් වෙනස් වෙන එක හරි අමාරුයි අපිට පළක් පිටපත කියලා බලා ගන්න ඒක රංගනෙන් බලා ගන්න ඕන දෙයක් ඒතර මේ කලින් ඩයලොග් එක පොපෝවා කියන්නේ නැත්තේ අම්බා දුකෙන්නේ කියන්නේ නැත්තේ නේ මනේ මං කවදාවත් යන්නේ එළියට ඇයි මං යන්නේ එළියට නේ මගේ ජීවිතය දැන් ඉවර වෙලා තින්නේ එයා සොහොනේ මම මේ මිත්‍ති හතරක් අතර වැරිලා ඉන්නේ අපි දෙන්නම් මැරිලානේ ඉන්නේ කියන එතන අර ටෝන් එකක් එනවනේ මූඩ් එකක් එනවනේ ඒක එක මූඩ් එකක් this is the mood change ලුකා මොකද කියන්නේ අනේ ගෑණි මැරුණා නෝනා නේ මම මාසයක් කැඬුවා ගෑණි වෙනුවෙන් මගේ ඊට කලින් මං අඬන්න පිස්සුවේ මට ඒ ගෑණි වටින්නේ නැහැ එච්චර කියලා කියනවා නේ that is sarcastic tone එක දැක්කද මට සාකසම් එක මතුවෙන්න පටන් ගන්න ටික ටික නේ කියන්නේ නාට්‍ය ආරම්භයේ ඉඳලාම මිනිස්සු hina වෙන්නත් ගන්නවා size සුසුමක් තියෙනවා ආය ඔන්න normal tone එකකට එනවා you have forgotten all your neighbors ඔයාට ඔයාගේ අසල්වැසි ඔක්කොම අමතක වෙලා you don't go anywhere ඔයා කොහොමද යන්නෙත් නෑනේ and you see nobody ඔයා කවුරුත් හම්බ වෙන්නෙත් නෑනේ තාමත් පෙන්නන්නේ මොකද්ද අර කාන්තාවගේ දුකේ තරම නේ අසල්වැසියෝ ගාවට යන්නේ කතා කරන්නේ කොහෙවත් යන්නේ නෑ එක්ගේ ගෙදරටවත් ගෙදරට කවුරුරි ආවොත් මුණ ගැහෙන්න යන්නෙත් නෑ ඉතින් ඒ තරම් දැඩි වැළපුමක් දැඩි දුකක් තමන්ගේ මහත්ය වෙනුවෙන් තිබුණු දැඩි ආදරය we live අපි ජීවත් වෙනවා so to speak අපි කතා කරන්න එපා නෝනා ජීවත් වෙනකොට like spiders අපිට හරියට අපි නිකන් මේ මකුළුව වගේ and never see the light අපිට ආලෝකය දකින්න හම්බෙන්නේ you know that spiders can't see the light මකුළුවන්ට ආලෝකය දකින්න හම්බෙන්නේ නැහැ කියලා කියනවනේ උන් හැමදාම රැට ඉන්නේ රැට ඇවිල්ලා වෙබ් එක වියලා රැ ජීවිතයක් ගත කරලා ඔහේ යනවා ඒ කියන්නේ living in a dark life කියන මේ කියන්නේ ලියාගන්න දෙ පොයින්ට් එක මුතේ living in a dark life like spiders
අපි මිනිස්සුත් එක්ක කතා කරන්නේ නැත්නම් if we do not associate the people we are living in a dark life. අපි ජීවත් වෙන්නේ අන්ධකාර ලෝකයක, අන්ධකාර ජීවිතයක. ඉතින් මෙයා එහෙම එපා කියලා තමයි කියන්නේ. Okay. The mice has eaten my livery. හොයන livery කියන වචනේ මොකක්ද කියලා පැත්තේ? A special uniform worn by servants or officials. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ වැඩවසම් සමාජයේ ලක්ෂණ මේවා. රදලයෝ. රදලයාගේ ගෙදර ඉන්න සේවකයාට අඳින්න ඇඳුමක් තියෙනවා. එයා යුනිෆෝම් එක. ඒකට තමයි livery කියලා කියන්නේ. The mice has eaten my livery. මගේ ඇඳුම කාලා වුන්. මීයෝ කාලා. It isn't as if there were no good people around. දැන් ඇයි මේ මීයෝ කාලා තින්නේ? මෙයා මේක අඳින්නේ නැහැ. කියන්නේ දැන් ගෙදර ගෘහමූලිකයා ගමනක් යනවා නම් ඒ ගමනට මෙයා එක්කරන් යනවා. සේවකයා ප්‍රධාන සේවකයා. එහෙම නැත්නම් ගෙදරට අමුත් එක්ක එනකොට මෙයා ෆුල් ඩ්‍රස් එක දාන තමයි ඉන්න ඕන අමුත් පිළිගන්න. ඒක තමයි livery එක. එයා දැන් මේක අඳින්නේ නැහැ. ඉතින් වැඩ නැහැ. අඳින්න කවුරුත් එන්නෙත් නැහැ. එයා කියනවා ඒක මියොත් කාලා. It isn't as if there were no good people around. හරියට නිකන් ඔයා හැසිරෙන්නේ නෝනා මේ වටපිටාවේ හොඳ මිනිස්සු නෑ වගේනේ. අයියෝ නෝනා මේ දිස්ත්‍රික්කයේ පුරාම ඒගොල්ලෝ ඉන්නවා. හැමතැනම හොඳ මිනිස්සු ඉන්නවා. There's a regiment quartered at Riblo. Regiment කියන්නේ රෙජිමෙන්තුවක්, හමුදා රෙජිමෙන්තුවක්. Quartered කියන්නේ කඳවුරු බැඳගෙන ඉන්නවා. Riblo වල. And the officers are such beauties. නෝනා ඒකේ නිලධාරීන් ටික හරි ලස්සනයි. You can never gaze your fill at them. Gaze කියන්නේ බැල්ම. You can never gaze your fill at them. ඒගොල්ලෝ දිහා බලලා අහකට ගන්න හිතෙන්නේ ඒ බැල්ම පුරවන්න බෑ වාට. ඒ තරම් බලන් ඉන්න පුළුවන්. දැන් ලුකා උත්සාහ කරන්නේ සැබෑ උත්සාහයක් ඒක. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාට තියෙන ආදරය, the love towards the landlady. He wanted to get this landlady out of this mistress. මේ දුකෙන් ඉවතර ගන්න ඕනි. That is why he is talking like this. He wants to persuade her to have a good mood and good life. එකයි කතා කරන්නේ. That's a regiment. රෙජිමෙන්තුව ගැනත් කියලා. එක් මිනිස්සු පිරිමි හරි ලස්සනයි කියලාත් කියන නිලධාරී නේ. And every Friday හැම සිකුරාදාම there's a ball at the camp. කඳවුරේ ball එකක් තියෙනවා. ball කියන්නේ ආලිංගන නැටුමක්. There's a ball at the camp. And every day හැමදාම soldiers band plays. සොල්දාදුවක්ගේ සංගීත කණ්ඩායම වාදනය කරනවා. my lady නෝනා ඔයා කොයිතරම් තරුණද කොයිතරම් ලස්සනද with roses in your cheek. roses කියන්නේ මෙතන රෝස මල් නෙවෙයි රෝස පැහැය. දෙකම මුල් කියන එකනේ. with roses in your cheek if you are only took a little pleasure. නෝනා ඔයාට ඉතින් පුංචි සතුටක් ගන්න විතරනේ තියෙන්නේ. සතුටුනක් ප්‍රශ්නයක් නෑනේ. Beauty won't last long. ලස්සන කියන එක නෝනා හැමදාම තියෙන්නේ නෑනේ. යෝන ඔයා දන්නවනේ ඒක ඉතින්. අවුරුදු 10ක් ගියාම in 10 years time you will want to be a peahen yourself among the officers. අර නිලධාරීන් ගාවට ගිහිල්ලා ඔයාට peahen
peahen කියලා කියන්නේ the female of peacock කියන එක. කිකිලියෙක්. නිබුරු පාට කුරුල්ලෙක්, large brown bird. ඔයාට අර නිලධාරීන් ගාවට ගිහලා සෙබඩක් වගේ නටන්න ඕන වුණාට වැඩක් නැහැ නෝනා. කවුරුත් අධ්‍යා බලන්නේ නැති වෙයි. ඔයා නාකි එතකොට. It will be too late. පරක්කු වෙන්න ඕන එතකොට. කරන දෙයක් දැන් කරන්න කියලා මේ කියන්නේ. ඒතකොට අපිට පේන මේ චරිතේ පොවගේ චරිතය තුල දකිනවා දැන් ටිකක් මැදිවිය නෙමෙයි. තරුණ කාලේ ඉන්නේ. ඔය අවුරුදු 10ක් ගියාම මැදිවියත් පහු කරලා යනවා. ඒ කියන්නේ අවුරුදු 30 ගණන් 35 38 වගේ ඉන්න කාන්තාව. තාම ලස්සනයි. සුන්දරත්වයක් තියෙනවා. දැන් ලුකා මුන්ටම කියනවනේ ලස්සන නෝනා කියලා කියනවනේ. ඒ ලස්සන ඉවරෙන්න කලින් කවුරු හරිත් එක්ක ජීවිතයක් පටන් ගන්න කියලා තමයි මේ කියන්නේ. Right. Popova, with determination. I must ask you never to talk me about it. මම වගේ අහන්න ඕනි. ඔයා කවදාවත් මාත් එක්ක මේ විදිහට කතා කරන්න එපා කියන එකයි. අපි මීට යන්න කලින් පුතේ පුංචි වැඩක් කරමු. ඔයගොල්ලෝ පොත ගන්න ටෙක් රයිටින් බොක්ස්. කතුවරගෙන යමක් ලියාගත්තනේ ඔයගොල්ලෝ නේ. අපි සිනොප්සිස් එකක් හදාගමු. සිනොප්සිස් කියන්නේ මොකද උනේ කියන එක නේද? සිනොප්සිස් එකක්. පළවෙනි පිටුව අපි කරා මම විනාඩි 5ක් දෙන්න ඔයගොල්ලන්ට. මොකන්ද උනේ කියන එක ලියාගන්න. සිනොප්සිස් එකේදී බලාපොරොත්තු වෙන්නේ ඒකේ අපේ සාකච්ඡාව නැත්තම් උදේ නේ. එතකොට මෙතන තියෙන විස්තරයක් අපිට නේද? ලූකා සහ පොපෝව අතර සංවාදයක් තියෙන්නේ. ලූකා කතා කරලා කියනවා හැමෝම සතුටින් ඉන්නේ. මේ කැට් මේ හැමෝම සතුටින් ඉන්නවා. තම ජීවියෙක් සතුටින් ඉන්නවා. ඔයා විතර දුකින් ඉන්නේ ඇයි? අවුරුද්දක් තිස්සේ ඔයා ගෙදරින් ගිහිල්ලත් නැහැ කියලා කියනවා. එතකොට පොපෝව කියනවා ඒකට උත්තරයක් වශයෙන් ඇයි මං යන්නේ? මගේ මහත්තයා මැරිලා ඉන්නේ. එයාත් බල දාලා මම මේ ගෙදර බිත්ති හතරේ වැල දාලා අපි දෙන්නම් මැරිච්ච ගානට සමානයි කියලා කියන්නේ. එතකොට ලූකා පර්සිවර් කරනවානේ. කොහොම වැළපෙ පින්න බෑ නෝනා නේ. මගේ ගෑණිත් මැරුණා. මම මාසයක් දුක් වුණා. ඒ ඇති ඒ ගෑණිට කියලා කියනවා. නේ. ආයෙත් කියන දේ තමයි අසල්වැසි ඔක්කොම අමතක කරලා එහෙම බෑනේ හැමතැනම හොඳ මිනිස්සු ඉන්නවා. රෙජිමන්ට් එකක්ම ඇවිල්ලා ඉන්නවා සොල්දාදුවෝ යන්නකො නෝනා. එතෙන්ට ගිහින් හොඳ මිනිස්සෙක් හොයාගන්නකො. සතුටු වෙන්නකො ජීවිතය කියලා කියනවානේ. ඔය හැමදාම